නමස්කාරය කියන්න පන්සිල් ගන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද ජපානයේ වෙලාවෙන් නම් දහවල් කාලේ ලංකාව ඇතුළු බොහෝ රටවල් වලට තාම උදෑසන, තවත් රටවල් වලට මධ්‍යම රාත්‍රිය. නමුත් අපි සුපුරුදු වෙලාවට නුනත් මේ වෙලාවේ මේ උතුම් සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ විශේෂයෙන්ම අපේ සදහවත් උදිත රාජපක්ෂ මහත්මයාණන්ගේ ජන්මදිනය නිමිති කරගෙන අද දවසේ සිට කෙරුණු විශේෂ පින්කමට සමගාමීවයි. පෙබරවාරි මාසේ 2 වෙනිදාට යෙදුණු තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙනයි ඔබතුමන්, එවැගේම දමිතා රාජපක්ෂ නෝනා මහත්මිනිය, මනමි රාජපක්ෂ ආදරණීය එකම දියණිය අද මේ උතුම් පින්කම කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේදී සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අද දවසේ වැඩ සිටින මහා සංඝ රත්නයේ කාය සාක්ෂියක් වශයෙන් තබාගෙන ආර්ය පුද්ගල මහා සංඝ රත්නය අරමුණු කරලා ඒ උතුම් සිතුවිලි ඇතිව පිරිසිදුව ප්‍රණීතව ධාර්මිකව නිත්‍යානුකූලව හම්බ කරන ධනෙ වියදම් කරලා දානයක් සකසාගෙන එහි අග්‍රභාගය ශාන්තිනායක බුදුරජාණන් වහන්සේට පූජා කරලා අවශේෂ භාගයයි මහා සංඝ රත්නයට පූජා කරේ. ශේෂේම තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්
විශේෂ පුෂ්ප පූජාවක්නේ. ඊයේ සන්ධ්‍යායාමේ ටෝකියෝ ඉඳලා තුර බැහැර ගෙවාගෙන මේ රෝස මල් ආදිය රැගෙන බිල්ලා මේ බුද්ධ මන්දිරය තුල භාග්‍යවතුන් වහන්සේ අභියස තැන්පත් කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පූජා කරන්නට යෙදුණා. ගොඩාක් පින්කම් සිද්ධ කරගත්තා තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන. ඒ විතරකුත් නෙමෙයි අපේ ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පොඩි සායනහන්සලට උදෑසන සහ දහවල දානය සකසා ගන්නට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන පූජා කරලා සේනාසනේ වැඩ සිටින ලංකාවේ ආරණ්‍යකේතනේ වැඩ සිටින 59ක් 69ක් විතර පොඩි සායනහන්සලටත් දානය පූජා කිරීමේ උතුම් පින්කමට දායක වුණා. බොහෝම පින් සිද්ධ කරගත්ත තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන. ඉතින් මේ වෙලාවේ ධර්ම දානයක් මේ ශ්‍රවණය කරන පින්වතුන් වෙනුවෙන් ලබා දීලා ඒ පිනත් තමන්ට ආශිර්වාදයක් පිණිස සලසා ගන්නටත් තමන්ගේ පවුලේ අයට සුජීවත්ව සිටින මව් දෙමව්පියන්ට ආශිර්වාද ලබා ගන්නටත් ඔබතුමාගේ නමින් මිය ගිය පියාණන්ට ඇතුළු කොට මේ භවයේ වගේම සසර ගමන ඥාතීන්ට පින් දෙන්නටත් තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් මේ වගේ ලංකාවෙන් බැහැර දුර රටකට ඇවිල්ලා හිටියත් මේ වගේ උතුම් පින්කම් සිද්ධ කරන්නට නම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. කර්මය කර්මඵලයේ විශ්වාස කරන අය බවට පත් වෙන්න ඕන. නැතිනම් මේ වගේ උතුම් කටයුතු තමන්ගේ ජන්මදින සිහිපත් කරලා කරන්නට හිතෙන පෙළඹෙන පිරිස බොහොම අඩුයි. නමුත් ඔය ඇත්ත බොහොම ශ්‍රද්ධාවෙන් කල්පනා කළා අපි බෞද්ධයෝ විදියට ධර්මානුකූලව ජන්මදිනය වෙනුවෙන් මේ වගේ පින්කමක් කරගන්නට ඕන කියලා. අපි සතුටු වෙනවා. හදවතින්ම ආශිර්වාද කරනවා ඔබතුමාටත් නෝන මහත්මිනියටත් ආදරණීය දියණියටත් ඒ වගේම සුජීවත්ව සිටින මව් දෙමව්පියන්ට අපි ආශිර්වාද කරනවා මේ උතුම් පින්කමේදී. අද ධර්මානුශාසනාවේදී මා කල්පනා කළා අංගුත්තර පංචක නිපාතේ තිබෙන දුක්ඛ සූත්‍රය ඔබත් සමග සාකච්ඡා කරන්නට. තම වටින සූත්‍ර ධර්මයක්. අපිට මේ ලෝකයේදී ගොඩක් දුක්ඛදායක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන. ඒ වගේම මරණින් පස්සෙත් බොහෝ දුක්ඛදායක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන හේතු කීපයක් ගැන බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තර පංචක නිපාතේ දුක්ඛ සූත්‍රයේදී ප්‍රථම පඤ්ඤාස්සකේ සේක බලවගේ දුක්ඛ සූත්‍රයේදී පෙන්වලා දෙනවා. එහි පළමු කාරණය ලෙස උන්වහන්සේ පෙන්වලා දෙන්නේ කුමක්ද? පළමු කාරණය ලෙස පෙන්වලා දෙන්නේ යම් කිසි කෙනෙක් මේ ආත්මෙත් දුක් විඳින්නට සහ පරලොව මරණින් මතුවත් දුක් විඳින්නට හේතු වෙන පළවෙනි කාරණය ලෙස ශ්‍රද්ධාව නැතිකම. කෙනෙකුට හිතෙන්න පුළුවන් ශ්‍රද්ධාව නැති වුණාම මොකද්ද මේ ආත්මේ දුක් විඳින කාරණාව කියලා. දැන් ශ්‍රද්ධාව නැති හින්දාද මිනිස්සු දුක් විඳින්නේ. ශ්‍රද්ධාව නැතිකමත් එක හේතුවක් අපේ බොහෝ දුක් වලට. මම සරලව කියලා දෙන්නම්කෝ ඒක එතකොට තේරෙනවා. දැන් ශ්‍රද්ධාව කිව්වම තථාගත ශාසනයේ 100%ක්ම පුහුණු වෙන පැවිද්දෙකුට නම් ශ්‍රද්ධාව කියන ඒ උදාර සිතුවිල්ල ගත්තොතින් උදාර මනෝභාවය ගත්තොතින් එක ප්‍රධානාංගයනේ උතුම් නිවන සාධනය කරගන්න. එතකොට එතනදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීම කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වය ගැන පැහැදීමක් තියෙන්න ඕන, විශ්වාසයක් තියෙන්න ඕන, කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන. මගේ බුදුරජාණන් වහන්සේ මට උගන්වපු දෙය
මාර්ගය ඊටාම නිවැරදි කියන එක. ඒ ඉගැන්වීම කරන්ට උන්වහන්සේගේ තිබෙන උතුම් ප්‍රඥාව ඊටාම නිවැරදිම උතුම්ම ශ්‍රේෂ්ඨම ප්‍රඥාවක් සහිතයි උන්වහන්සේට කියලා ඒ විශ්වාසය තියෙනවා. දැන් ඒ විශ්වාසය නැතුව හාමුදුරුවෝ කෙනෙක් කටයුතු කරන්න ගත්තොත් හාමුදුරුවෝ නොකළ යුතු ගොඩක් දේවල් කරයි. හිතෙන්න ගන්න බුදුහාමුදුරුවෝ කිව්වට ඕවා කරලා හරියන්නේ නැහැ. ඒ සිතුවිලි එනවා. බුදුහාමුදුරුවෝ ඉතින් එපා කිව්වට ඕවා නොකර හිටියොත් කොහොමද මේ ජීවිතේ එහෙම සිතුවිලි පැවිද්දෙකුට ආවොත් ඒ පැවිද්දා මේ ලෝකෙදි මොන තරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද? කොච්චර දුක් විඳින්න වෙනවද? මොකද ඒ හාමුදුරුවෝ විතරක්ම නම් දන්නේ බුදුරජාණන් වහන්සේ එපයි කියපු දෙයි කරන්න කියපු දෙයි ඕන එකක් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ තව කොච්චරනම් ගිහියෝ පැවිද්දෝ ඉන්නවද? බුදුරජාණන් වහන්සේ කරන්ට කියලා දේශනා කරපු දේ තේරුම් ගත්තු අය, එපා කියලා දේශනා කරපු දේ තේරුම් ගත්තු අය. එතකොට යම් කිසි කෙනෙක් පැවිද්දෙක් විදියට මේ ශාසනයට ඇතුල් වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන එහෙම පැහැදීමක් හරියට නැතුව නම් ඉන්නේ. උන්වහන්සේ එපා කියපු දේ සහ කරන්න කියපු දේ පිළිබඳව කිසිම අදහසක්, පැහැදීමක්, විශ්වාසයක් නැතුව නම් ඉන්නේ. යම්තුරුවන්ට විවිධ චෝදනාවලට, නින්දාපහස වලට, දඬුවම් වලට, කොන්කිරීම් වලට, වෙන්කිරීම් වලට ශාසනය ඇතුළේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් පැවිද්දෙක් මේ ලෝක වශයෙන් ගොඩක් දුක්ඛදායක අත්දැකීම් වලට මුහුණ දෙන්න පුළුවන් ශ්‍රද්ධාව නැති වුණා. දැන් මම ඔය අපේ ආරණ්‍යකේතනේ පොඩි නමලා පුහුණු කරනකොට ප්‍රධාන දෙන අවවාදයක් තමයි ඔක්කොම සිල් ටික සියලු ගුණ ටික ඇති කරගන්න බැරි වුණත් අඩුම ශ්‍රද්ධාවවත් ඇති කරගන්න කියන එක. අඩුම බුදුහාමුදුරුවන්ගේ උතුම් අවබෝධය සහ ඒ අවබෝධයෙන් කියපු දේවල් ගැන සැකයක් නැතිව ඒක තමයි හරි. තවම මට කරගන්න බැරි වෙන්න පුළුවන්. තවම මට භාග්‍යවතුන් වහන්සේ එපයි කියපු සියල්ලෙන් වළකින්න බැරි වෙලා තියෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පුහුණු වෙන්න කියපු හැම දෙයක්ම පුහුණු කරගන්න මට තාම නොහැකි වෙන්න පුළුවන්. ඒත් භාග්‍යවතුන් වහන්සේ එපයි කියපු දේ හරියටම දැනගෙනයි එපයි කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ පුහුණු වෙන්න කියපු දේ හරියටම දැනගෙනයි පුහුණු වෙන්න කිව්වේ, දේශනා කළේ කියලා ඒක විශ්වාස කරන, ඒ අදහස ගැන පැහැදීමක් තියෙන, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම සහ ඒ ඉගැන්වීම සිත කරපු උතුම් ඥානය ගැන ලොකු කොන්ෆිඩන්ස් එකක් තියෙන, ශ්‍රද්ධාවක් තියෙන හාමුදුරුවෝ කෙනෙක් වෙන්න කියලා. ගොඩාක් අනතුරු වලින් හාමුදුරු කෙනෙකුට ගැලවිලා ඉන්න පුළුවන් ඒ ශ්‍රද්ධාවෙන්. ගොඩාක් ප්‍රශ්න වලින්. ඔක දැම්ම ලෞකික ජීවිතයට ගන්නවා. සංකල්පයක් විදියටනේ. ශ්‍රද්ධාව අපිට පැවිද්දන්ට නිවන් මාර්ගට උදව් වෙන ප්‍රධාන මූල ධර්මයක් ලෙස අපේ තේරවාදී ඉගැන්වීමේ පෙන්වනවා. දැන් ඒක දැන් ගිහි ජීවිතයට ගමක ශ්‍රද්ධාව concept එකක් විදියටනේ, සංකල්පයක් විදියට අපි ගමු. සංකල්පයක් විදියට අරගත්තොත් දැන් මේ දුව උදාහරණයට අපි අරගමුකෝ. දැන් මනමේ දුවට ගොඩක් දේවල් කරන්න හෝ එපා කියලා කියන්නේ අම්මයි තාත්තයි. එක්ක කරන්න කියනවා, එක්ක එපා කියනවානේ. දැන් ඒ කරන්න හෝ එපා කියන මව සහ පියා ගැන විශ්වාසයක් නැත්තම් ඒ දුව අසන්න වශයෙන්ම කරන්න පටන් ගන්න පුළුවන් දේ තමයි ඔබ එපා කියන එක හොරෙන් කරන එක. ඔබ කරන්න කියන එක ඒ ඉන්න වෙලාවේ පොඩ්ඩක් එහෙම කරලා ඊට පස්සේ ඒක අතහැරලා දාන එක.
එතකොට දැන් උදිත මහත්තයා තාත්තා විදියට දුවේ ඔයා මේක කරන්න එපා. තමිත නෝනා අම්මා විදියට පුතා ඔයා මේක කරන්න එපා, මේක ඔයාට හොඳ නෑ කියලා කියන්නේ එයා ගැන කොච්චර දුරක් බලලදනේ, කොච්චර හිතලද. මනමිදුව ගැන ගොඩාක් හිතලානේ ඔක එපා හෝ කරන්න කියන්නේ. එතකොට ඒ ඉගැන්වීම කරන නැත්නම් ඒ පාඩම කියලා දෙන ඒ අවවාදය දෙන එක්කෙනා ගැන කොන්ෆිඩන්ස් එකක්, විශ්වාසයක්, පැහැදීමක් හරියටම ඇති වෙලා නැත්නම් ඒ දුවගේ ජීවිතේ ඔබ එපා කියපු බොහෝ දේවල් කරන්න ගිහිල්ලා මෙයා මේ ලෝකෙ දුකටපත් වෙන්න පුළුවන්. පස්සේදී කියන්න පුළුවන් අම්මලා කියපු එක ඇහුවා නම් මට මෙහෙම වෙන්නේ නැහැ වගේ කාරණා අපි පස්සේ කියපු අවස්ථා තියෙනවානේ. ඒ වෙලාවේ මට තිබුණා තාත්තා කියපු එක අහන්න. ඒ වෙලාවේ තිබුණා අම්මා කියපු එක අහන්න. අපිට ඒ වෙලාවේ ඒගොල්ලෝ පෙනුනේ හතුරෝ වගේ. දැන් එහෙම පසුව අපි කියලා පසුතැවීම නෙමෙයි වෙන්න ඕන ජීවිතේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන බොහෝ දේවල් ඒවා ප්‍රඥාවන්තම අදහසද නැද්ද කියලා අපිට තර්ක කරන්න පුළුවන් වෙයි. හැබැයි කියන බොහෝ දේවල් ඇතුලේ 90% අපේ යහපත ප්‍රාර්ථනා කරන ආදරෙන් තියෙන. එතකොට ඒක ඇතුලේ බොහෝ වෙලාවට අපිට හොඳක් කරන්න ඕන කියන චේතනාවෙන් කියන දේවල් තමයි තියෙන්නේ. ඉතින් දරුවෙකුට ඒ ගැන විශ්වාස නැති වුණොත්, ශ්‍රද්ධාවක් නැති වුණොත්, ඒ අදහස් ගැන පැහැදීමක් නැති වුණොත් වරදින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හැබැයි අතරේ ඉන්න පුළුවන් සමහර අම්මලා සමහර තාත්තලා තාම කපටි වෙන්න පුළුවන්. තාම ආත්මාර්ථකාමී වෙන්න පුළුවන්. තාම උපායශීලීව වචන එළියට දාන එපා හෝ කරන්න කියන අය ඉන්න පුළුවන් නේ. මේ වර්ග දෙකම ඉන්නවනේ ලෝකේ. හොඳ අම්මලාත් ඉන්නව, නරක අම්මලාත් ඉන්නවනේ. හොඳ ගතිගුණ තියෙන තාත්තලාත් ඉන්නව, නරක ගතිගුණ තියෙන තාත්තලාත් ඉන්නවනේ. ළමයින්ට දෙන්න පුළුවන් ගේම් ටික ඔක්කොම දෙන අයත් ඉන්නවනේ. එහෙම නැත්තේ නෑනේ මේ මනුෂ්‍ය ලෝකෙක, මනුෂ්‍ය සමාජයක කෙලෙස් සහිත සත්වයෝ අතර ඔය ඔක්කොම ඉන්න පුළුවන්. හැබැයි බහුතරයක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළමයෙක් වැළක්වුවොත් වළක්වන්නේ එයාට අයහපතක් වෙන දේවල්. කෙරෙව්වොත් කරවන්නේ බහුතරයක් අම්මලා තාත්තලා කෙරෙව්වොත් කරවන්නේ එයාට හොඳක් වෙන දෙයක්, යහපතක් වෙන දෙයක්, සුභසිද්ධියක් සැලසෙන දෙයක්. එතකොට ඒවා මගාරින, ඒවාට සමච්චල් කරන, ඒවා විශ්වාස නොකරන, එවැනි ගැන්වීම් ගැන පැහැදීමක් නැති ළමයි කොච්චර මේ ලෝකේ දුක් විඳිනවද? උදාහරණයක් කිව්වොත් කොයි අම්මත් 99%ක්ම අම්මත් තාත්තා නිතර කියන එකක් තමයි ඉගෙන ගනින් කියන එක. ඉගෙන ගන්න. ඉස්කෝලේ ඵලයක්. ඉගෙන ගත්තොත් හරියනවා නේ? ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. හැබැයි ඒ උනාට පුදුම විශ්වාසයක් යාළුවට තියෙන ඉගෙන ගත්තොත් හරියනවා. දැන් අපේ අම්මලා විශ්වවිද්‍යාල ගිහින් නැහැ. හැබැයි පොඩි කාලේ ඉඳලා අපේ ඔළුවට දැම්මනේ. විශ්වවිද්‍යාලේ ඵලයල්ලා. විශ්වවිද්‍යාලේ ගියොත් හරියනවා. විශ්වවිද්‍යාලේ යන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. ඒ කාරණා අපි ඒගොල්ලෝ ඒ කියපු ඒ දේවල් විශ්වාස කරපු නිසා තමයි ඇත්තටම අර අවශ්‍ය කරන ජවය ආවේ විශ්වවිද්‍යාලය යන්න ඕනේ. කොහොම හරි ඒක කරගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඕක හැම අම්මෙක්ම තාත්තෙක්ම කියනවානේ ඉගෙන ගන්න කියන්නේ. හැබැයි ළමයි ලෝකේ කී දෙනාද ඕක විශ්වාස කරලා ඉගෙන ගන්නෙ? කී දෙනාද විශ්වාස කරලා ඉගෙන ගන්නෙ? ඇත්තටම මේ පාඩම් කටයුතු හරියට අවධානයෙන් කරන්නේ කී දෙනාද?
ලංකාවේ ඔය O level pass වුණාම A level pass වුණාම ඉතා සුළු පිරිසකගේ වොයිස් කට් අරන් දැම්මට මේ රූපවාහිනී නාලිකාවල ඇත්තම කාරණේ තමයි සාතිශය බහුතරයක් අසමර්ථ වෙනවා. O level ලියන ළමයින්ගේ බහුතරය අසමත්. A level වලට ගියාම එතනිනුත් තව පිරිසක් විශ්වවිද්‍යාලෙටම යන්නේ නැහැ. ඒ කියන්නේ අසමත් වෙනවා කියන්නේ අවශ්‍ය ලකුණු මට්ටමට එන්නේ නැතුව ඒ අදාළ අරමුණෙන් බිමට හැලෙනවා. ඉතින් ගොඩාක් අයට ඒ වැරදින වරදිල්ල වෙලා තියෙන්නේ පස්සේ අඬා ඉන්නවා. විඳෝ ඉන්නවා. ඒක වෙලා තියෙන ගොඩක් අයට ඒ වෙලාවේ ඉගෙන ගන්න කියලා කියපු හැමෝම හතුරෙක් වගේ පෙනිලා තියෙනවා. ඒගොල්ලෝ හොඳ අය විදියට විශ්වාසයක් ඇති වෙලා නැහැ. අමහර යාළුවෝ ඇසුරු කරන්න එපා කියලා ඉතින් කට කැඩෙනකන් කියන වෙලාවල් තියෙනවනේ නේ. තියෙනවා ඇසුරු කරන්න එපා හරියන්නේ යන්න එපා ඔව්වෝ එක කියලා කියනවානේ. ඒ වෙලාවට පේන්නේ අම්මලා තාත්තලා නිකන් මොලේ නැති අතීත ජීවත් වෙනනේ. එහෙම අය ලෙස තමයි එක වෙලාවක් තියෙනවා එහෙම පේන. හැබැයි අන්තිමට Tamanට ඔක්කොම දේවල් නැත්තට නැති වෙන්න හේතුව උනේත් මොකක්ද කියලා හොඳ සිහි කල්පනාවෙන් නිරීක්ෂණය කරොත් එහෙම පේන දෙයක් තමයි උදිත් මහත්තයා අර එපයි කියපුවා කරන්න ගිහිල්ලා. ඇසුරු කරන්න එපයි කියපු අය ඇසුරු කරන්න ගිහිල්ලා. ඇසුරු කරන්න කියපු අය මරන්න ගෙනියනවා වගේ එවැනි දෙයකට එක්කරන් යන එක වෙලා. ඒකේ විපාකය මේ ලෝකේ නේද? මේ ලෝකේ ගොඩක් දුක් විඳින අය බවට බොහෝ අයපත් වෙලා තියෙන්නේ Tamanට දේවල් කියලා දෙන අය ගැන විශ්වාසයක් නැතිකම. ඉතින් ඒ විශ්වාසය ඇති කරගන්න බෑ කියලා විවිධ තර්ක ගේනවනේ. එයා හොඳ එක්කෙනෙක්ද? එයාගේ නැද්ද දුර්ගුණ? එයා කියන ඒවා ඔක්කොම කරන එක්කෙනෙක්ද? නෑ, නොවෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. හැබැයි එයා කියලා දෙන්නේ හොඳ කෙනෙක්ගේ අදහස් වෙන්න පුළුවන්. කියලා දෙන කෙනා සමහර විට එතෙන්ට ගිහිල්ලා නැහැ. දැන් අපේ අම්මා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැහැනේ අපිට විශ්වවිද්‍යාලය යන්න කිව්වට. තාත්තා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැහැනේ විශ්වවිද්‍යාලෙට යන්න ඔයා ඉගෙන ගන්න ඔයාට හොඳයි ඉගෙන ගත්තොත් උඹලට අපි විඳින දුක් විඳින්න වෙන්නේ නැහැ ඉගෙන ගත්තොත් කියලා කිව්ව විශ්වවිද්‍යාලෙ ගිහින් නෙමෙයි. හැබැයි ඒ අයට කොහොම හරි අදහසක් ඇවිල්ලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා. ඒක හොඳයි කියලා. දැන් අලුතින් කියන්නත් බෑ ඒක මේ කොයි පරම්පරාවෙත් තියෙන එකක් තමයි සෙල්ලාම කියන එක්කෙනාගේ පැටිකිරිය හොය ඉන්නවා. ඔයා අවවාද දෙන්න ඔයාගේ පැටිකිරිය හොඳයිද? ඔයා හොඳම එක්කෙනාද? ඔයා සාර්ථකම වෙලාද අපිට මඟ පෙන්වන්න? සමහර විට සමහර දේවල් වලට අවවාද දෙන මිනිසුන්ගේ ජීවිත අන්ධකාරය තියෙන්නේ. ඒ හින්දාම තමයි සමහරව එහෙම ඇවිල්ලා මඟ පෙන්වන්නේ. ඔගොල්ලෝවත් මේ අර්බුදයට වැටෙන්නේ නැතු ඉන්න කියලා. දුක් විඳින මිනිහනේ දන්නේ ඇත්තටම දුකේ තරම. එයානේ දන්නේ Taman දුකටපත් වෙච්ච ඇත්ත හේතු. එයාට උපාදිත් නැහැ. එයාට දැන් ඒ ඉන්න තැනින් ගැලවෙන්නත් බෑ. යහපත් වෙන්නත් බෑ. මොකක්වත් බෑ. හැබැයි එයා තව එක්කෙනෙකුට ඒක කියලා දෙන්න පුළුවන් අවංකවනේ. ඒකයි මා ඔබට යෝජනා කරන්නේ ඔබට යමක් කියලා දෙනකොට ඒ කියලා දෙන කාරණය නිවැරදි නම් කියලා දෙන එක්කෙනාගේ පැටිකිරිය හොය ඉඳ ගියොත් වෙන්නේ අපිට අර කියලා දෙන කාරණේ මග ඇරෙන එක විතරයි. දැන් ඕනනම් දැන් මම ඒ කාරණයක් කිව්වනේ. ඒ කාරණේ එක්කත් ගැටි ඉන්න පුළුවන්. ඒ කාරණේ එක්කත් අම්දුරු හොඳද ආන්දුරු රහත්ම වෙලාද වගේ එකක් අහන්න පුළුවන්. නෑ මං රහත් වෙලා නෑ මට කෙලෙස් තියෙනවා. මගේ ගාව හොඳ ඒවා නරක ඒවා ඔක්කොම තියෙනවා. නේ හරි. හැබැයි මම මේ කාරණේ කාගේ කාරණයක්ද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන
හරි පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් හාමුදුරුවන්ටත් ගිහියටත් කාටත් ගොඩාක් දුක් විඳින්න වෙන දේවල් මේ ලෝකෙදී නැති කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ ලෝකෙදී ගොඩාක් දුක් විඳින්න වෙන දේවල් වලින් ගැලවෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන පැහැදීමක් ඇති කරගන්න. පැහැදීම, ඒ විශ්වාසය, ඒක මේ ලෝකේ අනිත් පැත්ත ගැහුවත් ඒ විශ්වාසෙ වට ගන්න හොඳ නැහැ. ඒ විශ්වාසෙම ඉන්න ඕනේ නැහැ. මේක එපා කියපු එක. මේක කරන්න හොඳ නැහැ. තවම මට තේරෙන්නේ නැහැ. මේක ඇයි කරන්න හොඳ නැත්තේ කියලා. ඒ බුදුහාමුදුරුවෝ එපා කියලා තියෙනවා. ඒ විශ්වාසය කොතනදිත් අපට එනවා නම් එවැනි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් සහිත කෙනාට දුක් අටු කරගන්න, දුකින් නිදහස් වෙන්න නේ, දුකින් නිදහස් වෙන්න ගොඩාක් ලොකු උදව්වක් වෙයි ඒක. ඒ නිසා අපි ලැබපු මනුෂ්‍යාත්මේ ඔබතුමාගේ ජන්මදිනේ ඔබතුමාට මනුෂ්‍ය භවයක් ලැබුණා. මට ලැබිලා තියෙනවා මේ දුවට අපි කාටත් මනුෂ්‍ය භවයක් ලැබිලා තියෙනවා මේ බණ හැමෝටම. මේ ලැබුණු මනුෂ්‍ය භවයේ දුක් විඳින එක අඩු කරගන්නත් ඊළඟ භවවලදී දුක් විඳින්න වෙන එක නැති කරගන්නත් අඩු කරගන්නත් පළවෙනි කරුණ ලෙස අපි පුහුණු වෙන්න ඕන දේ තමයි අපිට ඒ දුක් විඳින හේතුව දුකින් නිදහස් වීම සහ දුකින් නිදහස් වෙන ඒ විදිය ගැන කියලා දීපු බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම ගැනත් ඒ ඉගැන්වීම කරපු බුදුහාමුදුරුවෝ ගැනත් අපට හොඳ පැහැදීමක් තියෙනවා. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය. කෙනෙක් දුක් විඳින දෙවෙනි කාරණය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අහිරිකෝ හොති. කියන්නේ ලැජ්ජ නැතිකම. يعني කෙනෙකුගේ ගාව ලැජ්ජාව නැහැ කියන්නේ ලැජ්ජාව නැති මිනිස්සයා මේ ලෝකේ ගොඩාක් දුක් විඳිනවා කියලා තමයි බුදුහාඳුරු පෙන්නන්නේ. අපිට ලොකු දැක්මක්, ලොකු ප්‍රඥාවක්, කෙලස් දුරු වීමක් තවම නැතත් අටුම තරමින් අපිට ලැජ්ජාවවත් තියෙනවා. හිරි කියන ධර්මය. ලැජ්ජාවවත් අපිට තියෙ නම් අපි ගොඩාක් දේවල් කරන්නේ. ගොඩාක් දේවල් කරන්නේ. ලැජ්ජාව නැති වුණාට පස්සේනේ කවුරු දැක්කත් කමන්නේ, කවුරු හිටියත් කමන්නේ, මට අදාළ නැහැ නේද? එතෙන්ට ගියාට පස්සේ අපේ එන උඩඟු මාන්නකාර හැඟීමනේ. ඒ ලැජ්ජාවත් එක්ක මම හොඳට ඒ කියන්නේ ලැජ්ජ නැතිකමත් එක්ක මම හොඳට බලලා තියෙන ලොකු මාන්නයක් කියලානේ. විශාල මාන්නයකුයි විශාල මුග්ධ මෝඩකමකුයි තියෙනවානේ. ලැජ්ජ නැතිකමත් එක්ක නිරීක්ෂණය කරනකොට කිසිම ලැජ්ජාවක් නැතුව ඕන වචනයක් කියලා දාන ඕන දෙයක් කරන අයගේ ගාව ලොකු මාන්නයක් තියෙනවා. ලොකු මාන්නයක්. මම තමයි යුගතා, මම තමයි ජගතා, මට තමයි තේරෙන්නේ, මම තරම් දාර්ශනිකයෙක් නෑ, මම තරම් දේවල් වටහාගත්තු කෙනෙක් නෑ කියලා යාළගේ ආපු මාන්නෙත් එක්ක තමයි ඒ ගොඩාක් ලැජ්ජ නැති ක්‍රියාකාරකම් එයාගෙන් එළියට එනවා පේන්නේ. ඉතින් ඒ ලැජ්ජ නැතිකමට කරන දේවල් නිසා තමන් විතරක් අපහසුතාවයට පත් වෙනවා නම් කමක් නැහැනේ. අපි ලැජ්ජ නැතිකමට කරන වැඩ හින්දා අපේ අම්මා තාත්තටත් පාරේ බහින්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අපේ ගුරුවරුන්ට කෙනෙකුට මුහුණ දෙන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අපි දකින තැන පිළිකුල් කරන, ප්‍රතික්ෂේප කරන තත්ත්වයටපත් වෙන වෙලාවල් තියෙනවා. දැන් මේ ආත්මාර්ථකාමීකමේ උපරිමයට ගියපු සමාජය හිතන විදියක් තමයි මම දන්නේ අනිත් උන්ට වෙන ඒවා. මට ඕන දේ මම කරනවා.
මේ ඕගොල්ලොන්ට ලැජ්ජ නැහැ. ඒක ඕගොල්ලෝ විසඳ ගන්න. ඒක ඕගොල්ලෝ බලා ගන්න. එහෙම කියන අය ඉන්නවා. එනේ අපේ අම්මා පාරේ යන්නේ කොහොමද? අපේ තාත්තා මිනිස්සෙකුට මූණ දෙන්නේ කොහොමද? සත පහකට හිතන්නේ නැති අය ඉන්නවා. එතෙන්ට මං හිතන්නේ ළමයෙක් ගමන් කරනවා නම් අවුරුදු 16 17 වෙනකොට. ඒකට ඉතින් මුල ඉඳලා ඒ ළමයාව ඇහැට දැකපු දේ, කනට ඇහුණු දේ, හසුරුණු පරිසරය ගොඩක් ඒවා බලපාලා තිනේ. ඒ ළමයාටම එහෙම, ඒ කියන්නේ එහෙම ළමයෙක් කියන තැනටම එහෙම, ඒ කියන්නේ මම ඕනම ලැජ්ජ නැති වැඩක් කරනවා, ඒ එන ඕනිකකට ඕගොල්ලෝ මුණ දී ගන්න මට අදාළ නැහැ, මට ඕවට ලැජ්ජ නැහැ කියන තැනට එනවා නම් එතෙන්ට එනකන් ළමයෙක් පැමිණීම කියන එකට එක්තරා විදියකට දෙමව්පියොත් වග කියනවා. අහම්බයක් ලෙස ළමයෙක් එතෙන්ට එන්න විදියක් තියනවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. දැන් මේ දුව එවැනි තත්වයකට ගියොතින් ඒක අහම්බෙන් වෙන්න පුළුවන්දනේ? වෙන්න බෑනේ. ඒකට අවශ්‍ය දේවල් දීර්ඝ කාලයක් ගේ ඇතුලේ එයා ඉඳිද්දි වැඩෙනවානේ. එතකොට ඒවා දෙමව්පියන්ට නොපෙනෙන්න බෑනේ. ඒවා නොදකින්ට බෑනේ. ඒවා දකිනවා නම්, ඒවා පෙනෙනවා නම් මෙයා යන පාර වැරදි කියලා, ඒවා පුංචි කාලේ ඉඳලා හරි පැත්තට නමලා කියලා හදා කියා ගන්න එක ඉතින් දෙමව්පියන්ට පැවරෙන යම් වගකීමක්. ඒ පෞරුෂය තියෙන්න ඕනනේ. දැන් මේ රටවල් වල ඉතින් පේනවනේ ළමයින් හදන විදිනේ. ආයි මොන නැටුම නැටුවත් කරන්න බැරියව බෑමනේ. අම්මලගෙන් තාත්තලගෙන් පර්මිෂන් හම්බෙන්නේ නෑමයිනේ. පුළුවන් එක විතරයි පුළුවන්. ඒ පෞරුෂය තියාගන්න ඕන. පස්සේදි කියලා වැඩක් නෑනේ. පස්සේදි කියලා වැඩක් නෑ. ඔයා කරන වැඩින්ද දැන් අපිටත් පාරේ බහින්න බෑ කියලා. දැන් එහෙම ඔක්කොම යහපත්ව හරියටම මග පෙන්වලත් එහෙම කෙනෙක් එතෙන්ට වැටෙනවා නම්, එවැනි දෙයකින් අපහසුතාව විඳින්න වෙනවා නම්, ඒක ඉතින් මොකක් හරි සංසාරේ කරපු අකුසලයක් පළ දුන්නා කියලා තමයි අපිට හිත හදාගන්න තියෙන්නේ. මොකද අපේ මේ පරිසරයේ එහෙම හේතු ප්‍රත්‍ය නැහැ. එහෙම ඵලයක් එන්න. හැබැයි සමහර ඒවා සංසාරික කර්ම විපාක විදියටත් අපි කොච්චර හොඳ යහපත් පරිසරයක් හැදුවත් තාම බීජ හැදෙන්න පුළුවන්. නැත්නම් ඉතින් කොහොමද එකම පන්සලේ ඉඳලා දේවදත්ත හාමුදුරුව අර වගේ උනේ නේ. මොකද වැරදි ආදර්ශ හම්බෙලාද? වැරදි උපදෙස් හම්බෙලාද? ඇහැට පෙනුනේ වැරදි ඒවද නරක ඒවදනේ. හැබැයි ඉතින් ඒ ඇත්තගේ තියෙන පාපයක් ඒනේ. අකුසලයක්. එමයි ඉන්නවා. ඉඳලා හිටලා කලාතුරකින් එහෙම ස්වල්ප පිරිසක් එහෙම අය මේ ලෝකේ දකින්න පුළුවන්. මම ඔබට යෝජනා කරන්නේ ඔබේ ජීවිතේ දෙයක් ගැන තියෙන අවබෝධය වැඩි වෙන තරමට තමයි ඒ දේ නරක දෙයක් කියලා තේරුනොත් ලැජ්ජාව වැඩි වෙන්නේ ඒ දේ කරන්න යනකොට. ඒක කරන්න ලැජ්ජ හිතෙන්නේ ඒ දේ ගැන පූර්ණ ඥානයක් අවබෝධයක් තියෙනකොට. සමහර දේවල් නොකර ඉන්න ලැජ්ජයිනේ අපිට. නොකර ඉන්න ලැජ්ජයි. ඒ මොන දේවල්ද? හොඳයි, යහපත්, නිවැරදි, මේක උතුම් දෙයක් කියලා හරියටම තේරිච්ච දේවල් නොකර ඉන්න අපිට ලැජ්ජයි. සමහර ලාවට නොකර ඉන්න වෙලාවල් තියෙනවා කලබලෙට අරෙමේ ගිල්ටිනේ. අයියෝ ඒක කරානේ මොන මොඩ වැඩක්ද? ඇයි මං ඒක කරේ? තඩි පිටි ගාලා දුවන් ඇවිල්ලා වෙනස් කරන අවස්ථා තියෙනවා. සරලව වැරදියට කායක පාක් කරා කියලා හිතා. අපි හොඳටම දන්නවා මේ විදියට ගාන එක වැරදි. හැබැයි හදිසියට පාකින් ඒරියා එකක ඒ විදියට අපි නවත්තලා යනවා වැරදියට. අර ඇතුළට තේ එකක් බොන්න ගියත් ඒ තේ එක බොනකලු තොලුවේ වැඩ කරනවා. කරපු වැඩේ වැරදි. කලබලයට මෝඩයා වගේ ගහලාව ඔළුවට එනවානේ. වද දෙනවා. ලැජ්ජයි. ඒ ලැජ්ජාව හොඳයි. ඒ ලැජ්ජාව නැතිකම තමයි මිනිස්සු අතිශයින් අයහපත් මිනිස්සු බවට පත් කළා තියෙන්නේ. අතිශයින් අයහපත් මිනිස්සු බවට. මේ ලෝකේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවානේ.
ඒ ලැජ්ජ නැතිකම සමහර වෙලාවට මේ රටේදී නම් බරගානක දඩයකුත් ලයිසන් එකේ පොයින්ට්ස් කීපයකුත් නැති වෙලා යන්න හේතුවක් වෙන්නේ. එහෙම ලැජ්ජ නැති වැඩ කරන්න ගියොත් දඬුවම් තියෙනවා. මේ ලෝකෙදී දුක් විඳින්න ගොඩක් දේවල් හිතෙනවා. ඒකින්ද බුද්ධ ධර්මයේ උගන්වන මේ දෙවෙනි කාරණා ඔබට මේ ලෝකෙදී දුක් විඳින්න වෙන ප්‍රධාන හේතු අතර දෙවෙනි එකක් තමයි ලැජ්ජ නැතිකම. පුංචි කාලේ ඉඳලා නොකල යුතු දේ නොකල යුතු ඇයි කියලා මම ඔබට යෝජනා කරනවා හරියටම යෝජනා කරනවා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ ලැජ්ජාව ඇති කරගන්න. නේද? ඒ ලැජ්ජාව ඇති කරගන්න අවබෝධ කරගන්න. අපිට හැම වෙලාවෙම කෙනෙකුට දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට හෝ කාට හරි පුළුවන් නම් තමන් තාම ඉහළම ප්‍රතිපත්ති පූර්ණේ කරන ගමම්ම යමෙකුට මඟ පෙන්වන්න. ඒක තමයි විශිෂ්ටම තත්ත්වය. ඒක විශිෂ්ටම දෙන්නේ. ඒක විශිෂ්ටම දෙයක්. තමන් මඟ පෙන්වනවා. දැන් ඔබ දෙපළ දරුවට අවවාද කරනවා, මඟ පෙන්වනවා. ඔබ දෙපළ නොකරන දේවල්ම නොකර ඉන්න. එතකොට ඒ අවවාදය බලවත්. ඒ උපදේශය බලවත්. හැබැයි සමහර වෙලාවට ඔබ දෙපළට තාම කරගන්න බැරි දේවල් තියෙන්න පුළුවන්. ඒත් ඔබ දෙපළ අවබෝධ කරන් ඉන්නවා ඒක මේක කරා නම් හොඳයි, අපිට කරගන්න බෑ, අපේ ළමයා හරි කරගත්තා නම් හොඳයි. ඒ අවවාදයක් දීම කොච්චර වටිනවද? දැන් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා තමයි තමන් දෙන අවවාද වල 100%ක්ම පිළිතල හිටපු උත්තමයෝ. උන්වහන්සේලා ධර්මයේ කියලා දුන්නේ, උන්වහන්සේලා මඟ පෙන්වීම කලේ 100%ක්ම අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරලා ඉවර වෙලා. ඊළඟට අතහැරිය යුතු සියල්ල අතහැරලා. දුරු කළ යුතු සියල්ල දුරු කරලා. දැන් අපි ඒ බුදුහාමුදුරුවෝ ඒ මහරහතන් වහන්සේලා දේශනා කරපු දේවල් ඔබටත් කියලා දෙනවා. හැබැයි උන්වහන්සේලා දේශනා කරපු සියල්ල මා තුල වැඩිනලා නම් මාත් දැන් රහත් වෙලා ඉන්න බෑ. නේද? මාත් දැන් රහත් වෙලා ඉන්න ඕනේ. තාම වැඩිලා නැහැ. මාත් රහත් භාවයටමපත් වෙලා ඒ අවවාද ඒ ධර්ම මේ මාත්‍රිකාවම මම රහත් වෙලාම කරනවා නම් ඒක කොච්චර බලගත්ු සංනිවේදනයක් වේදනේ. ඒක අහන කෙනාට පවා කොච්චර තදින් දැනෙයිද ඒක. මම නම් කිසිම සැකයක් නැහැ අර භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අහනකොටම එතනම මාර්ගඵලලාභියෝ වුණා කියලා මේ කියනවනේ සමහර. ඒක ගැන පුදුම වෙන්න දෙයක් නැහනේ. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේතිනේ. දමණය වුණු බුදුරජාණන් වහන්සේනේ දමණය වෙන්න ධර්මය කියලා දුන්නා. එතකොට උන්වහන්සේගේ මුවින්ම ඒ තමන් අවබෝධ කරගත්තු දේ, තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තු දේ sannivedanaya කරනකොට අහන් ඉන්න කෙනාට මොන තරම්නම් තදින් ඒක දැනෙන්න ඇද්දනේ. අවබෝධ වෙන්න ඇද්ද. දැන් අපිට උනත් එහෙමනේ. අපේ ගුරුවරේ අපිට එපයි කියන දෙයක් එයත් කරනවා ජීවිතේට දැකලා නැත්තම් කොච්චර ලොකු බලපෑමක් කරනවද අපිව වෙනස් වෙන්නේ කියන්නේ. හැබැයි එයා කරමින් ඉන්න දෙයක් අපිට කරන්න කියලා කියනකොට ඇතිවෙන සිතුවිල්ල ටිකක් රුස්සන්නේ නැති ස්වභාවයක් ගන්නවා. ඒක ඇත්තට මේකේ බලපෑම තියෙන්නේ මේ ශ්‍රාවකයාට නැතුව මේ දේශකයාට නෙමෙයි. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රාවකයාට එනවා මෙයා කරන්නේ නෑනේ. මෙයාගේ කෝ පරමාදර්ශයක් ඒකට. හැබැයි ඒකෙන් අපි වරදවා
ඒ කියන්නේ අපිට අර හොඳ දේ නොකර ඉඳින්නට නරක දේ කර ඉන්නට තර්කයක් ලෙස අපි ගන්න හොඳ නෑ කවදාවත් කියන මිනිහා තාම පරමාදර්ශීද නැද්ද කියන එක. කියන මිනිහා කියන්නේ පරමාදර්ශයක් යුක්ත කෙනෙක්ගේ දෙයක් නම් ඒ ප්‍රමාණවත්. මට නම් හොඳටම ප්‍රමාණවත් මට උගන්වපු ගුරුවරු හැම කෙනෙක්ම කියලා දුන්නේ බුදුහාමුදුරුවන්ගේ දේවල්. උන්වහන්සේගේ ළඟාව 100% ඒ බුදුහාමුදුරුවෝ කියපු දේම වැඩිලා තිබුණ නැහැ. ඉතින් කෙලෙස් සහිතයිනේ. රහත් වුණාමනේ 100% වැඩුණාමනේ. ඒ නිසා අපි ගාව දෙයක් දියුණු කරගන්න හිතනකොටම ඒක දියුණු කරගන්නේ නැතුව ඉන්න අපේ මනසින්ම ඇවිල්ලා කියලා දෙනවා ඔය කියන එක්කෙනාගේ ගාව ඕවා තියෙද කියලා. ඒ හින්දා තාම බුද්ධිමත් වෙන්න, තාම ප්‍රඥාවන්ත වෙන්න අදහස හරිනම් කියන කාරණාව නිවැරදි නම් එයා ඒ කියන කෙනා ඒ කාරණාවෙ 100% යෙදිලා ඉන්න කෙනෙක් නම් මම දන්නවා ඒ sannivedanaය ඊටාම ප්‍රබල sannivedanaයක් වේ. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලත් ඊටාම ප්‍රබලයි. හැබැයි එහෙම නැති වුණත් ඒක නොකර ඉඳීමෙන් එපයි කියපු දේ නොකර ඉඳීමෙන් කියන කෙනා තාම මේක කරනවා වුණත් අහන කෙනා නොකර ඉඳීමෙන් ගොඩාක් ලොකු ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ නිසා ඔයා ලැජ්ජ වෙන්න ඕන මේ දේ ගැන කියලා කියන කෙනා සමහර විට ඒ දේ කරන්න පුළුවන් කිසි ලැජ්ජාවක් නැහැ. මම යෝජනා කරනවා ඒ වුණාට ඒකේ තියෙන වටිනකම තේරුම් අරගෙන අපි ලැජ්ජ වෙන එක අපිට හොඳයි. කියලා දීපු කෙනාට ලැජ්ජ නැත්නම් ඒක යාගේ ප්‍රශ්නයක්. මම හැමතිස්සෙම හිතන්නේ එහෙම යාට ලැජ්ජ නැහැ නේ ඒක. හැබැයි යා මට කියලා දුන්නා. යාට ලැජ්ජ නැතිකම යාගේ ප්‍රශ්නයක්. ඔබට යම් කිසි රූල් එකක් කියලා දෙනවා කවුරු හරි. ඔබ දකිනවා අනන්තවත් එහා ඒක කඩනවා. හැබැයි ඔබ කඩන්නේ. එතකොට දැන් අතිශය අඥානයක් නම් හිතන්නේ කොහොමද? අර මට කියලා දීපු මිනිස්සයාත් අර කඩ ඉන්නේ මං කැඩුවා මොකද? එතකොට දවසක ඒ කියලා දීපු එක්කෙනත් එක්කම කුදලගෙන යන දවසක් එන්නත් පුළුවන්. ඇයි? කියලා දීපු මිනිස්සයාත් ඒ රූල් එක කඩනවා. කියලා දෙනකොට අහන් ඉඳපු මිනිස්සයාත් ලැජ්ජ නැතුව ඒ විදියටම හැසිරෙන්න කියලා එයත් දඬුවම් ඉදන. සමහර වෙලාවට ගුරුවරයා හිරේ ඉඳිද්දී ගෝලයා එළියේ ඉන්නවා. ඇයි? ගුරුවරයා එපයි කියපුවා නේද? හරියටම තේරුම් අරන් එපා ඇයි කියලා ඒ හිරි කියන ලැජ්ජාව කියන ධර්මය ඇති වෙලා ගෝලයා ඒව කරන්නේ නැතුව ඉඳීම නිසා එයා එළියේ ඉන්නවා. ගුරුවරයා දේශනා ඉගැන්වීම් ගණනාවක් සිද්ධ කරාට හොඳ නැහැ කියලා ඒකම කරන්න ගිහිල්ලා එයා හිරේ ඉන්නවා. අවස්ථා තියෙනවා. අපි හොඳට අවබෝධ කරගන්න ඕනනේ. අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන දේ තමයි ලැජ්ජාව කියන එක කවුරු හරි කියන නිසා ඇති කරගත යුතු දෙයක් ලෙස නෙමෙයි ඒක ගන්න ඕන. යමක් හොඳ නැහැ කියලා තේරුම් අරගෙන ඒ අවබෝධය නිසා ඒක ඇති වෙන්න ඕන. ඇති කරගන්නවා කිව්වත් ඒක ටිකක් ආටිෆිෂල්. ඇති කරගන්න එකකට වඩා ඇති වෙන්න ඕන දෙයක්. ලැජ්ජාව කියන්නේ. ඒක ඇති වෙන්න ඕන. ඒ කියන්නේ දේවල් නරකයි කියලා හරියටම තේරුණාට පස්සේ ඒක ඉබේම ඇති වෙනවානේ. ඉබේම ඇති වෙනවා. සමහර දේවල් කරන්න හිතෙන්නේ නැහැ ලැජ්ජයිනේ. ඒ ලැජ්ජ කවුරුත් නැහැ. බලන් ඉන්න කෙනෙකුත් නැහැ. ඒ Tamanටම ලැජ්ජයිනේ. මේක හොඳ නැහැ. තේරුම් ගත්තම තියෙන ප්‍රයෝජනයක. තුන්වෙනි එක බය කියන ධර්මයක් ඒ වගේමයි. ලැජ්ජාවට සමානයි නේ. දැන් සමහර කෙනෙකු මේ ලෝකේ දුකටපත් වෙන්න වේදනාවන්ට විඳවීම් වලටපත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි බය නැතිකම. මොකට බය නැතිකමද? වැරදි දේවල්
කරන්න එයාට කිසිම ආකාරයක බයක් නැත්තම් අන්න ඒකනේ. වැරදි දේවල් කරන්න බය නැතිකම. දැන් සමහර අය එහෙම ඕන තරම් ඉන්නවනේ. ඕන තරම් ඉන්නවා වැරදි දේවල් කරන්න බය නැහැ. කිසිම බයක් නැහැ. ඕනම වැරදි වැඩකට අත ගහන්න සූදානම්. ඒක නීති විරෝධීද, ඒක සංස්කෘතියට විරුද්ධයිද, පටහැනිද වැඩක් නැහැ. හැබැයි ඒගොල්ලෝ ගොඩාක් පසුව දුක් විඳින දවසක් එනවා. දැන් වෙලා තියෙන්නේ ලංකාවේ නම් මේවා කිව්වට මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව වැරදි කර කර ඉන්න මිනිස්සු ලොකු මේ බලවත් ධනය බලය රැකවරණය හයිය ඇතුව ඉන්නවා පේනවනේ. ඒකට පොඩි මිනිස්සුගේ ඔළුවේ දැන් මේ කාලේ මේ වගේ දෙයක් කියලා දෙන හාමුදුරුලත් පෙන්වන්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව මිනිස්සු හිතන්නේ නෑ හාමුදුරුල්ලා එහෙම කිව්වට මේ බලය තියෙන මිනිහා කොච්චර වැරදි කරත් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුවා දිය කෙලියේ. ඒක තමයි ඒ කට්ටියන්ට කියන්න තියෙන්නේ. ලිපේ ගින්දර ටික මොළවලා වතුර හැලිය රත් වෙනකන් ඒක ඇතුලේ ඉන්න කකුලුවා හිතනවලු මොන තරම්නම් සැපයක්ද කියලා. සමහරුන්ගේ ඔය නැටුම් දිහා අපි බලන් ඉන්න ඕනේ ඒ විදියට මිසක මේවා සදාකාලික සැපෙන් විනෝදෙන් ආස්වාදෙන් ඒගොල්ලෝ මොන පව කරත් මුකුත් ඒගොල්ලොන්ට වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට බලය තියෙන නිසා හැම පවකින්ම ඒගොල්ලෝ නිදොස් කොට නිදහස් ආදි වශයෙන් ඒවා දූෂිත අධිකරණයන් තියෙන තැනකදී වෙන්න පුළුවන් නේ. හැබැයි කර්මයෙන් නිදොස් කොට නිදහස් වෙන්න පුළුවන්ද? කර්මයෙන් නිදොස් කොට නිදහස් වෙන්න නම් චේතනාවම නිදොස් එකක් වෙන්න ඕනනේ. පිරිසිදු එකක් වෙන්න ඕන. යහපත් එකක් වෙන්න ඕන. ඒ නිසා මම යෝජනා කරනවා ලංකාවේ සමහරුන්ගේ ජීවිත දිහා බලලා නම් පවට අකුසලයට තියෙන බය අඩු කරගන්න යන්න එපා. ලෝක අමාරුවේ වැටේ කියලා. ගොඩාක් අය මේ බහුතරයක්ගේ ජීවිත දිහා බලලා හිතනනේ මමත් මෙහෙම කරගත්තා නම් මට ප්‍රශ්නයක් නැතුව උඩට ඉන්න පුළුවන් කරන්න පටන් ගන්නකො මොකද වෙන්නේ කියලා බලන්න. දැන් සමහර අය ඉන්නවා මේ ලෝකෙ කොච්චර අශීලාචාර අවිනය ධාර්මික පවපින මොකක්වත් විශ්වාස නොකරන අමුතු මාදිලියේ ජීවිත ගත කරාට සංසාරේ ගොඩාක් පින් කරගෙන ඇවිල්ලා තියෙන මිනිස්සු ඉන්නවා. ඒ පින පාවිච්චි කළා මේ භවයේ කරන තරම පව් අයහපත් අකුසල් දූෂිත නරක වැඩ කරනවා වෙන්න පුළුවන්. අර පිනින්ද තාම ආරක්ෂා වෙලා ඉන්නව වෙන්නත් පුළුවන්. හැබැයි ඔය පින කියන එක ස්ථිර එකක් නෙමෙයි. ඕක සපත්තුව වගේ. දාන්න ගෙවෙනවා. නේ සපත්තුවේ ස්වභාවය. පාවිච්චි කරන්න ගෙවෙනවා. පින කියන එකත් ඉවර වෙනවා. එදාට රළු යට හැංගිලා තියෙන ගිනි පුළිඟු ටිකක් ලොකු හුළඟක් ඇවිල්ලා අලු ටික එහෙට මෙහෙට ගමන් වෙච්ච ගමන් මතුවෙලා එනවා වගේ අර ටික ඔක්කොම මතුවෙලා එනවා. ඒ නිසා යෝජනා කරනවා ඔය ලංකාවේ අතිශයින් සුළුතරයකගේ ජීවිත දිහා බලලා හිතන්න යන්න එපා. ඒගොල්ලොන්ට පව් වලට බය නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන එකේ අපිත් ඉන්නවා, අපිත් ඕන පවක් කරගෙන ඉන්නවා කියන මෝඩ තැනට නම් වැටෙන්න එපා. මුළු ලංකාව මේ පැත්තට ගියත් පව ලෙසම පිළි අරගෙන පව වැරද්ද අකුසලය අපරාධය අයුක්තිය අවිනීතිය නේ නොකරන කෙනෙකු බවට අපි පත් වෙලා ඉන්න ඕන. මොකද මේවා මේ බද්දිය හඳුරුන්ගේ කතා නම් නොසලකා හැරියට කමක් නැහැ. මේ බද්දිය හඳුරුවත් කෙලෙස් සහිත හඳුරු කෙනෙක් නිසා. හැබැයි මේවා මේ බුදුහාඳුරුවන්ගේ දේශනානේ. බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ දේශනා කරන්නේ යමක් එක කාලයක් දකින්න නුවණකින් නෙමෙයි. 3 කාලයක් දකින්න නුවණකින්නේ. එතකොට 3 කල් දක්නා නුවණකින් අපිට ඉගන්නපු දේවල්
අපි හැල්ලුවට ගන්න හොඳ නැහැ. මම නම් මුළු ලෝකෙම මේ වෙලාවේ නිකන් බුදුහාමුදුරුවෝ කියපු දේ වෙච්ච දේ නෙමෙයි වෙමින් තියන්නේ කියලා තර්ක කළත් මම නම් කියන තැන සහ ඉන්න තැන තමයි කලබල වෙන්න එපා. තා පොඩි කාලයක් යනකොට ඕගොල්ලොන්ටම තේරෙයි අන්තිමටම බුදුහාමුදුරුවෝ කියපු එක තමයි හරියට හරි ගියේ කියලා. තා බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසය නැති කරගන්න එපා. කොයි හාමුදුරුවෝ ගැන විශ්වාසය නැති වුණත් කම නැහැ. බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසය නැති කරගන්න එපා. බුදුහාමුදුරුවන්ගේ උතුම් නුවණ ගැන නම් විශ්වාස නැති කරගන්න යන්න එපා. ඒක මේ අපිට විග්‍රහ කරලා ඉවර කරන්න පුළුවන් ඥානයක් නෙමෙයි. ඒ ඥාණයෙන් කියපු අකුරක් නැර සත්‍ය වෙලා තමයි මේ ලෝකේ කවදා හරි ලෝක විනාශ වෙනවා නම් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් අකුරක් නැර සත්‍ය වුණාට පස්සේ තමයි ඒක උනොත් වෙන්නේ. එච්චරටම තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව බලවත්, දේශනාව බලවත්, ඒ වදාළ දේවල් සත්‍ය. ඒ නිසා මේ කෙටි කාලීනව අරයාගේ ජීවිතේ මෙයාගේ ජීවිතේ දිහා බල පව්පින් ගැන තීන්දුව කරන්න යන්න එපා. පවක්, වැරද්දක්, අකුසලයක්, අපරාධයක්, අයුක්තියක්, අවනීතියක් කියලා යමක් පේනවා නම් ඒකට බය වෙන්න ඕන අපිනේ. ඒකට බය වුණොත් අපි මේ ලෝකෙත් රැකෙයි, පරලෝකෙත් රැකෙයි. ඊළඟ කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙයි පරලෝකෙයි දෙකේම දුක් විඳින්න වෙන සිද්ධ වෙන හතරවෙනි කාරණය තමයි කුසීතකම, කාමනලිකම. හරියට හරිනේ. අප්‍රමාදී වෙන්න ඕන ප්‍රමාණයට අප්‍රමාදී නුනොත්, උත්සාහවන්ත වෙන්න ඕන ප්‍රමාණයට උත්සාහවන්ත නුනොත් අපි දේවල් වලට හැම එකම අසාර්ථකයි. හැම එකම අසාර්ථකයි. මේ ලෝකෙත් අසාර්ථකයි. මේ ලෝකේ අසාර්ථක තත්ත්වයටපත් වෙනවා කියන්නේ පරලෝක ජීවිතෙත් විශාල අසාර්ථක තත්ත්වයන්ට අපි ගොදුරු වෙන්න පුළුවන්. එහින්දා මා ඔබට යෝජනා කරනවා ඔබ හැම කෙනෙක්ම ඔබ හැම කෙනෙක්ම වීරය කරන්න ජීවිතේ උත්සාහ කරන්න ඔබේ අරමුණු ජය ගන්න. උත්සාහයෙන් වීරයෙන් තමයි තමන්ගේ මෙලොවත් පරලොවත් යහපත් කරගන්න පුළුවන්. අර කොසල් රජුරුව ඇවිල්ලා දවසක් ඇහුවා බුදුහාඳුරුවන්ගෙන්, ස්වාමීනි හැමදේම ලැබෙන එක දෙයක් කියලා දෙන්න බැරිද කියලා. හැමදේම ලැබෙන එක දෙයක්. බුදුහාමුදුරු උපමාවක් පළවෙනියටම දේශනා කළා. රජතුමනි, ඕනම කෙනෙකුගේ පාසටහනක් යට කරගෙන තියන්න පුළුවන් පාසටහනක් තියේද කියලා. කියන්නේ ඕන කෙනෙකුගේ කකුලේ සටහනක් යට කරලා තියන්න පුළුවන් අඩියක් තියනවද එහෙම සටහනක් තියෙන? ඔව් ස්වාමීනි, මේ හස්තියගේ පාසටහනට ලෝකේ ඉන්න සෙසු සියලුම සත්වයින්ගේ පාසටහන් යට වෙනවා කියලා. බුදුහාඳුරෝ දේශනා කළා ඒ වගේ තමයි හැමදේම යටපත් කරගෙන මතුවෙන්න උදව් වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි අප්‍රමාදීකම, වීර්යකම, කම්මැලි නැතිකම, කුසීත නැතිකම. නිදිමත පරද්දලා වීරයෙන් අදිෂ්ඨානයෙන් තමන්ගේ ගමන යන්න පුළුවන්කම. ඒ නිසා ඒක නම් මේ රටේ දැඩිවනේ. මේ රටේදී තමයි ඒක දැඩිව අවධාරණය කරන්නේ නේ. මොනවා අපි බෑක් කියපු ගමන් කියන්නෙම ගම්බත්තේ කුදසයිනේ. වීරය කරන්න. ඔයාට පුළුවන්. වීරය කරන්න. අප්‍රමාදේන සම්පාදේතම තමයි තිනේ ගම්බත්තේ කුදසයි. නොපමා වෙන්න බැරි දෙයක් නෑ. උත්සාහවන්ත වෙන්න. පුදුම වීරයක් ඇති කරනවානේ. බෑයි කියන වචනට එන්න දෙන්නෙම නෑ. උත්සාහ කරමු. ඒ නිසා අපි හොඳට භාග්‍යවතුන් වහන්සේ මේ අපේ මෙලොව දුකින් ගලව ගන්නට, පරලොවත් දුකටපත් වෙන එක වළක්ව ගන්නට දේශනා කරපු හතරවෙනි කරුණ තමයි කුසීතකම නැති කරගන්න එක. පස්වෙනි එක තමයි දුෂ්ප්‍රඥ බව, අනුවණකම. අනුවණකම තමයි පස්වෙනි කාරණේ අපි දුකටපත් වෙන. ඒකුවේ අපිට අපි කරන දේ ගැන පූර්ණ දැනුමක්, අවබෝධයක් නැතිකමනේ. අපි කියන දේ ගැන පූර්ණ දැනුමක්, අවබෝධයක් නැතිකම.
අපි දැන් අපිට දුකින් නිදහස් වෙන්න ඕන නම් අපි දුක ගැන පූර්ණ අවබෝධය තියෙන්න ඕන. දුක්ඛාරය සත්‍ය ගැන. අපිට දුකින් නිදහස් වෙන්න ඕන නම් දුකට හේතුව පිළිබඳව පූර්ණ දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. නැත්තම් අපි දුක් විඳින හේතුවවත් දන්නේ නැතුව අපි කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ? එවැනි අනුවණකමක ඉන්න ගමන් කොච්චර උත්සාහ කරත් ගැලවෙන්න බෑනේ. ඒකනේ ගොඩාක් වෙලාවට අපි දකින්නේ නේ. අපි අපේ ඇතුලේ දුක් විඳින හේතුව තණ්හාව කියලා පිළිගන්නයි තේරුම් ගන්නයි අපිට නොහැකි වෙච්ච නිසා අපි පුළුවන් තරම් එළියමනේ කලමනාකරණය කර එළිය අයගේ ප්‍රශ්න විසඳ අපි උත්සාහ කරනවා අපේ ඇතුලේ වේදනාව අඩු කරගන්න. හැබැයි සංසිඳෙන්නෙම නෑනේ. සංසිඳෙන්නෙම නෑ. ඒක හරියට අර නොසිඳෙන උල්පතකින් වතුර මෙහෙම උඩට එද්දී අපි ඉහ දඟලනවා වගේ එකක් නේ. හැබැයි හැමතිස්සෙම අර උල්පත අතන තියනකන් වතුර ටික උඩට එනවා. ඒ වගේ දුකින් නිදහස් වෙන්න නම් ඒ දුක ගැනයි දුකට හේතුව ගැනයි ඒ මාර්ගය ගැනයි ඒ සැබෑ නිවීම නම් නිදහස් වීම නම් මොකක්ද කියන එක ගැනයි අවබෝධය තියෙනවා. ඒ අවබෝධය ඇති කරගත්තු කෙනා ඒ නිදහස් වෙනවා. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයිනේ. කාට හරි මොකක් හරි සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න නම් තමන්ගේ ප්‍රශ්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා විග්‍රහ කරගන්න. ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා විග්‍රහ කරන්න. උත්තරේ මොකක්ද කියලා විග්‍රහ කරගන්න ඕනේ. ඒ උත්තරේ හොයාගන්න තියෙන ක්‍රමවේදය මොකක්ද කියලා විග්‍රහ කරගන්න ඕනේ. ඥානයනේ. ප්‍රඥාව. ඒ තියෙන කෙනාට දුක අඩු කරගන්න පුළුවන්. ගොඩකට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. හේතුව තේරෙන්නේ නැහැ. අඬනවා, වැළපෙනවා, දුකෙන් ඉන්නවා, සාප කරනවා, Tamanටම හිංසා කරගන්නවා, අනුන්ට හිංසා කරන්න යනවා. ඇයි? ප්‍රශ්නේ තේරිලත් නැහැ, හේතුව තේරිලත් නැහැ, උත්තරේ තේරිලත් නැහැ, උත්තරේ හොයාගන්න වැඩපිළිවෙල තේරෙන්නේ නැහැ. ඉතින් ස්ට්‍රෙස් නේ. ලොකු ආතතියකට යනවනේ එතකොට. ප්‍රඥාවන්ත මනුස්සයා කලබල නැහැ. කලබල නැතුව ප්‍රශ්නේ විග්‍රහ කරගන්නවා. ප්‍රශ්නේ විග්‍රහ කරගෙන ඒකේ හේතු මොනවද කියලා නිරීක්ෂණය කරනකොට සමහර හේතු තියෙන ගොඩක් කල් යනවා අයින් කරන්න. එතකොට ආතතියක් නැතුව අසහනයක් නැතුව හිමින් එයා උත්සාහ කරන හේතු අයින් කරන්න. මොකද එයා දන්නවා මේ හේතු අයින් කරාම මේ මට්ටමට උපරිම සැනසෙල්ල එනවා. අඩුම හේතු එකක් හරි අයින් කරගත්තොත් සැනසෙල්ල ටිකක් හරි ලැබෙනවා. නැත්නම් මිත්‍යාවට බාර දෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයා දේවල් විසඳා ගැනීම විද්‍යාවට බාර දෙනවානේ. විද්‍යාව කියුවේ සයන්ස් කියන අදහසින් නෙවෙයි. ඥානය, ප්‍රඥාව කියන දැක්ම නුවණ ආලෝකය කියන අර්ථයෙන් මම ඒක කියන්නේ. විද්‍යාවෙනුත් මේ නූතන විද්‍යාවෙනුත් 19 වන 20 වන සියවස් වල මේ වර්ධනය වෙච්ච විද්‍යාවෙනුත් ගොඩක් උත්තර තියෙනවා සමහර ඒවාට. හැබැයි ඒ විද්‍යා කියන ඒ ප්‍රඥාව කියන ධර්මය නැති හැම තැනකම කලවර තියෙන්නේ. අඳුරේදී අපි ගොඩක් දුකටපත් වෙනවා විතරයි. ආලෝකය තමයි අපට සැනසෙල්ල ගෙනල්ලා දෙන්නේ. ප්‍රඥාව තමයි. ඊටාම ශ්‍රද්ධාවෙන් අද පැයක් පමණ වෙලා බොහොම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කළා. උදිත රාජපක්ෂ මහත්මාණන්, ඒ වගේම දමිතා මහත්මිනිය, ඒ වගේම දියණිය ඊටාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට යෙදුනේ පෙබරවාරි මාසේ 2 වෙනිදාට යෙදුණු ඔබතුමාගේ ජන්මදිනය නිමිති කරගෙන. අද අතුරුගිරි ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සායනහංසලා 69කට පමණ දානය සකසා ගන්නට උදෑසන දහවල ප්‍රතිපහසුකම් සම්පාදනය කරලා ටෝකියෝ ඉඳලා උදෑසනමනේ පාන්දර නැගිටලා රෑ 2ට 3ට දානය හදාගෙන පාන්දරින් පිටත් වෙලා මේ සේනාසනයට ඇවිල්ලා දහවල මහා සංඝරත්නය උදෙසා දානෙ පූජා කරලා පරිස්කාර සහිතව තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේට මේ සුවඳ පුෂ්පයන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්ත විශාල මුදලක් වේ පැහැදම් කරලා මේ සේනාසනයට රැඟෙනවිල්ල පූජා කරලා බොහෝ පින් සිද්ධ කරගත්තා. මේ හැම දෙයකටම වඩා ධර්ම දානමය පිනනේ. මේ හැම දානයකටම වඩා ධර්ම දානමය පින.
සිද්ධ කරගත්තා. ගොඩාක් පින් සිද්ධ කරගත්තු දවසක් බවට පත් වුණා. ඉතින් රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය උදිත රාජපක්ෂ මහත්මයාට, දියණියට, නෝනට, ආදරණීය මෞතුමියට, නෝනගේ මෞතුමියට සහ පියතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම ලැබේවා. කරදර බාධක දුරු වේවා. බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත්, සේනාසනාධිකාරී පූජනීය අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත්, මේ සේනාසනය, පුජි සුගත සේනාසනය සහ කංසයි භාවනා මධ්‍යස්ථානයේ ආධිපත්‍ය ඔබවන අපේ පූජනීය සහෝදර හුරුළුනික වැවි සුදම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රුවනටත්, බණ අහපු සදහැවතුන් සියලු දෙනාටත් සියලු යහපත වේවා. කරදර දුරු වේවා. බාධක දුරු වේවා. යහපත සිත ශාන්තිය වේවා. ඔබතුමාට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ චිර ජීවනය සැලසේවා. සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා කියන සිත ඇති කරගෙන අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම ඔබතුමා නමින් මිය ගිය ආදරණීය පියාණන්, සියලත් අම්මලා ඇතුළු සියලු දෙනාටත්, නෝන නමින් මිය කියපු සියලත් අම්මලා ඇතුළු කවුරු හරි වෙත්නම් ඒ සියලු දෙනාටත්, බණ අහපු ඔබ හැම දෙනා නමින් මිය කිය ඥාතීන්ටත්, අපේ මේ භවයේ නෑයන් වගේම සසර ගමනේ මුණ ගැහුණු සියලු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. උතුම් නිවනම අවබෝධ වේවා කියන සිත ඇති කරගෙන ඥාතීන්ට පින් දෙමු. ඉදම්නේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්නේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්නේ ඥාතී හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මේ කිය ඥාතීන්ට මේ පින් කුසල් බලයෙන් උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. ඉමිනා පුඤ්ඤ කම්නේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තියයි ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා සබ්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. වන්දනා කරගන්ට. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආජුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.